समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අගත් මේ සියලු දෙනාම සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව ඊ타ත්ම අනුකම්පාවෙන් අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහොම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නට. එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්න මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි තියෙන්නේ. ධම්ම නදී තිත්ත ධර්ම දේශනා මාලාවේ ශාස්ත්‍රෝ දායාදේ යන මාතෘකාව යටතේ ධම්ම දායාද සූත්‍රයෙන් සිදු කෙරෙන 4 වෙනි ධර්ම දේශනාවටයි මේ ඔබ සවන් දෙන්න සූදානම් වෙන්නේ. පින්නතුනේ පහුගිය ධර්ම දේශනාව අපි නිමා කළේ මේ ආචාර කුල පුත්‍රයා කියන්නේ කවුද කියන කාරණාව. ජාති කුල පුත්‍ර ආචාර කුල පුත්‍ර කියන්නේ කවුද කියන කාරණාව කෙටියෙන් යම් ප්‍රමාණයකින් සිහිපත් කරමිනුයි දේශනාව නිමා කරන්නට යෙදුනේ. අපි අද එතන ඉඳලා දේශනාව ඉදිරියට පවත්වාගෙන යමු.
පින්නතුනි මේ ශාසනයේ ධම්ම දායාද ප්‍රතිපදාව ශික්ෂාපදයක් හැටියට පනවන්න පුළුවන්කමක් නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් කල්පනා කළා. ඒක විනය පිටකයේට ශික්ෂාපදයක් හැටියට එකතු කරන්න හැටියක් නැහැ. ඒ හේතුව අපි මුලින් සඳහන් කළා මේ ශාසනීය කුල පුත්‍රයන්ගේ පැවැත්ම සිව්පසේ මත තීරණය වෙනවා කියලා. ශාසන ප්‍රතිපදාව සිව්පසේ මත තීරණය වෙන නිසා. නමුත් බුදුරජාණන් වහන්සේගේ වචනයට අනුව හික්මෙන්ද කැමති හැම භික්ෂුවකටම මේ ප්‍රතිපදාව ඊටාම ඉහළින් ගරු කරන්න හිතෙනවා. භාග්‍යතුන් වහන්සේගේ වචනයට ගරු කරනවා නම් ඒ හැම භික්ෂුවකටම මේ ශික්ෂාපදය බොහොම ඉහළින් ගරු කරන්න හිතෙනවා. අන්න ඒ නිසා ඒ අයට මේක ශික්ෂාපදයක්මයි කියන කාරණාව විශේෂයෙන් සිහිපත් කළා. ශ්‍රද්ධාව ඇතුව බුද්ධ වචනයට ගරු කරනවා නම් මොකද පින්නතුනි මේ බුද්ධ වචනය ඊටාම උසස් ශ්‍රද්ධාවක් තියෙන කෙනෙකුට නම් ආඥාවක් කියලාම කියනවා. බුදුරජාණන් වහන්සේගේ වචනය ශ්‍රද්ධාවන්තයෙකුට ඒක ආඥාවක්. සාමාන්‍ය කාරණාවකට වඩා ආඥාව කියන එක හරි ගැඹුරුයි ගරු ගම්භීරයි. ශ්‍රද්ධාවන්තයාට බුද්ධ වචනේ හැම එකක්ම ආඥාවක්. සඳහන් කළා නීතියක් මොකටද භාග්‍යතුන් වහන්සේගේ මේ වචන දේශනා කරන්නේ පාරමිතා පුරණ අතර කාලේ නෙමෙයි කියලා. මේ ශාසනයේට විනය ශික්ෂාපදයක් හැටියට මේ කාරණාවට නීතියක් මොකටද? මහණෙනි සිව්පසේට ගොදුරු වෙන්න එපා, සිව්පසේට වහල් වෙන්න එපා, සිව්පසේට දායාද වෙන්න එපා. මෙහෙම දේශනා කළේ පාරමිතා පුරාගෙන යන කාලේ නෙමෙයි කියලා සඳහන් කරන්නේ. එහෙනම් මහා කල්ප අසංඛ්‍ය 20කුත් මහා කල්ප ලක්ෂ 1ක් පාරමිතා පුරලා මේ ලෝකේ අවබෝධ කරගත යුතු තාක් ධර්මතාවයන් සියල්ලම අවබෝධ කරලා නොදන්නා දෙයක් නැති තැනටපත් වෙලා මේ කාරණාව දේශනා කරන්නේ. භාග්‍යතුන් වහන්සේගේ ඥානපතේ සීමාවක් නැහැ. ආඥා ශේෂ්ත්‍රයේ සීමාවක් තියෙනවා. ඥානපතේ සීමාවක් නැහැ. ආන්ගේ ඥානපතේ නිසා අහවල් දේ දන්නේ නැහැ කියලා දෙයක් නම් විශ්වයේ ඇත්තෙම නැහැ. එහෙමනම් මේ ලාභ සත්කාර වලට යම් කෙනෙක් දායාද වෙනව නම් ගොදුරු වෙනව නම් ඔවුන්ට මේ සසර පහසුවෙන් ඊතර වීමකුත් නැහැ කියන කාරණාව මනාව දැනගෙනමයි දේශනා කරන්නේ. මහණෙනි මේ ධර්මයටම දායාද වෙන්න කියලා දේශනා කළේ ධර්මයට දායාද වෙන අය මේ සසර ඉක්මන් සුවයක් ලබන නිසා. ඒකයි සඳහන් කළේ පාරමිතා පුරණ අතරතුර නෙමේ මහා කල්ප අසංඛ්‍ය 20කුත් තවත් මහා කල්ප ලක්ෂ 1ක් ගවේෂණයකින් පස්සේ තමයි මේක දේශනා කරන්නේ. මේ කාලේ වෙන කල යුත්තක් අපිට නෑනි පින්නතුනි. එහෙම සඳහන් කළේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අඩුම තරමේ දේශනා කරන්නවත් අපි කාටවත් කිසිම සුදුසුකමක් නැහැ අපිට. ඒක දේශනා කරන්න බෑ අපිට. මොකද ඒ තරම්ම ගැඹීරයි. ඒ තරම්ම ගරුයි. මේ ධර්මය ලෝකයට දේශනා කරන්න ධර්මය හොයාගන්න අවබෝධ කරගන්න මොනසා කාලයක් දුක් විඳද? මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ 1ක් කියලා කියහම එහෙම දුක් විඳලා අවබෝධ කරගෙන අපට දේශනා කරපු ධර්මයේ තමයි ශාස්ත්‍රෝ දායාදය. ඒ දායාදය අපිට බෙදන්න කොහොමද බෑ? අපිට තේරෙන්නේ නැහැ. නමුත් මේ කාලේ
වෙන කරන්න දෙයක් නැහැ කියලා මුලින් සඳහන් කළා. ධර්මය නොදන්නම පිරිසක් ඉන්න නිසා පොතපත කියවලා ටිකක් දැනගෙන ඔවුන්ට අනුකම්පාවෙන් දේශනා කරනවා මිසක් එහෙම නැතුව ලොකු සුදුසුකමක් ලැබලා දේශනා කරනවා නම් නෙමෙයිමයි කියන කාරණාව සඳහන් කරන්න ඕනේ. ධර්මයේ දන්නේම නැති පිරිසක් ඉන්නවා. ඒ අයට අනුකම්පාවට තමයි දේශනා කරන්නේ. නමුත් මේ ධර්මයේ නොදන්න පිරිසක් ඉන්න නිසා ඔවුන්ට දේශනා කරනවා. ඒ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේගේ කරුණාවකුත් නැතුව නෙමෙයි. ඒ කරුණාව තියෙන නිසාමයි මේ ගැඹීර ධර්මය මේ විදිහට දේශනා කරන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට අපි සුදුසු නෑ කියලා කිව්වේ මේ කටයුත්තට. පින්නතුනි සුමේද තාපසතුමා නියත විවරණ ලබන වෙලාවේ පංච අභිඥා තිබුණා, අෂ්ට සමාපatti තිබුණා. අවශ්‍ය නම් එදා ජීවත් වෙච්ච මිනිස්සුන්ට තමන්ගේ ආඥාවෙන් දිව්‍ය ලෝකේ පේන්න සලස්සලා අන්න අර වාගේ සැප විඳින්න. අන්න අර වාගේ ආහාර අනුභව කරන්න. ආන් අර වාගේ රත්තරන් මාලිගාවල් වල, මැණික් මාලිගාවල් වල, සත්‍රුවන් මාලිගාවල් වල උඹලට ජීවත් වෙන්න ඕනේද? ජීවත් වෙන්න ඕනේ නම් මෙන්න මෙහෙම පින් කරපල්ලා කියලා දිව්‍ය ලෝකේ පෙන්න බණ කියන්න පුළුවන්කමක් සුමේද තාපසතුමාට තිබුණා. අපායේ පෙන්නලා පේනවද විඳින දුක? අර ඉන්නේ සත්තු මරපු අය, අර ඉන්නේ හොරකම් කරපු අය, අර ඉන්නේ වැරදිකාම සේවනය කරපු අය, මේ ඉන්නේ බොරු කියපු අය, මේ ඉන්නේ සුරා බීපු අය කියලා නිරය පෙන්න බණ කියන්න පුළුවන්කම සුමේද තාපසතුමාට තිබුණා. නමුත් සුමේද තාපසතුමාට එහෙම බණ කියන්න උවමනාවක් තිබ්බද? බණ කියන්න උවමනාවක් තිබෙම නැහැ. එහෙනම් මොකද තිබ්බ උවමනාව? බණ කියන්න නෙමෙයි ඕන උනේ, පාරමිතා පුරන්න ඕන උනේ. ඇයි පාරමිතා පුරන්න උවමනාව උනේ? මිනිස්සුන්ට හරියටම බණ කියන්නේ මේ විශ්ව න්‍යාය ධර්මයේ මොකද්ද කියන එක හරියටම අවබෝධ කරගන්න යෝනිකම තිබුණේ. බුද්ධෝත්පාද කාලයක ඒ කටයුත්ත සම්පූර්ණ කරන්න බුදුරජාණන් වහන්සේ සහ ආර්ය මහා සංඝරත්නයේ ඉන්න බව සුමේද තාපසතුමා දන්නවා. නමුත් අබුද්ධෝත්පාද කාලවල බෝසතාණන් වහන්සේ බණ කියලා නැත්තේ නෑ. බුදුවරු නැති අබුද්ධෝත්පාද කාලවල බෝසතාණන් වහන්සේ ඕන තරම් බණ කියලා තියෙනවා. නමුත් ලෞතර බුදුරජාණන් වහන්සේ ඉන්න කාලවල බෝසතාණන් වහන්සේ බණ කියලා නැහැ. ඒ කාලේ මිනිස්සුන්ගේ ආයුෂය අවුරුදු ලක්ෂයක්. අවුරුදු ලක්ෂයක් මිනිස්සුන්ට ආයුෂ තියෙන කාලේ. කොච්චර කාලයක් මේ සේවාව කරන්න තිබ්බද? නමුත් එහෙම නොහිතා මේ කාලේ අවශ්‍ය නම් දෙව්ලොව පෙන්වන්නත් පුළුවන්, නිරය පෙන්වන්නත් පුළුවන්. ඒ අවශ්‍යතාවයත් පැත්තක තියලා පාරමිතා පූර්ණේ කරන්නමයි වමනා වුණේ. පාරමිතා පුරලා ලෝකයට නිවැරදිව ධර්මයේ දේශනා කරන්න පුළුවන් තැනට එන්නමයි කල්පනා කළේ. අන්න එහෙම පෙරුම් පුරලා ඉවර කරාම ධර්මයේ දේශනා කළේ එම කාර්ය හරියටම නිවැරදිව කරන්න ඕන නිසා. පෙරුම් පුරලා ඉවර වෙලාම ධර්ම දේශනා කරන්න හිතුවා. කාරණාව නිවැරදිවම කරන්න ඕන නිසා. ඒ කාරණාව නිවැරදිවම කරන්න ඕනේ කියලා කිව්වේ. මොකද මේ වචන උඩ තමයි අපේ සංසාරයේ අවසානය තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ වචන මත මගේ සසර අවසානය තියෙනවා. මගේ සසර නිමාව තියෙනවා. මගේ දුකේ කෙරවල තියෙනවා. නමුත් ඒ වචන වෙනස් වුණොත්, වැරදුනොත් මම ආයි දුකට වැටෙනවා මිසක් දුකේ කෙරවලට යනවා හිම නෙමෙයි. නිසයි හරියටම දේශනා කරන්න වමනාව තිබුණේ. ඒ හරියටම දේශනා කරන්න තමයි මනවින් පාරමිතා සම්පූර්ණ කළේ. නමුත් වෙනතනි
අපි සඳහන් කළා මහ බෝසතාණන් වහන්සේ අබුද්ධෝත්පාද කාලවල වුණ තරම් ධර්ම දේශනා කරලා තියෙනවා කියලා. ඒත් ලෝක සත්‍යයට තියෙන අනුකම්පාව නිසාම තමයි. පින්නතිනි යම් ගමනක් අපි යන්න පිටත් වුණාම අපි ඈත ගමනක් යනවා. අපි අහගන්නවා කාගෙන් හරි පාර. එයා අපිට හොඳටම මග සලකුණු කියලා දෙනවා. වර්තමානයේ නම් තාක්ෂණය හුඟ දියුණුයි. ඒ නිසා අපි සමහර ලාවට යා යුත්තේ කොතෙන්ටද? එතන තාක්ෂණයෙන් සලකුණු කරගන්නවා. යන පාර, යන තැන, යන්න ගත වෙන වෙලාව ඒ සේරම අපි දන්නවා. එහෙම දැනගෙන ගිහිල්ලත් සමහර වෙලාවට හරියටම තැනට යන්න අපිට වරදිනවා. කෙනෙක් කියපු පාරට වඩා මේක ඊටාම සාර්ථකයි, නමුත් අපිට වරදිනවා. එහෙම ගිහිල්ලත් අපිට වරදිනව නම් ඉන්නතුනි නිතර නිතර යන නිතර නිතර දකින්න මේ ලෝකේ අපි නිතර නිතර මේ රටේ හැමතැනම ඇවිදිනවා. ඒත් පාර වරදිනවා. එහෙමනම් සංසාරේ කෙරවලට යන පාරේ කවදාවත් ගිහිල්ලා නැහැ. සසර කෙරවලට ගිහිල්ලාම නැහැ. එහෙනම් නිවන් දකින්න යන පාර කියලා කියන්නේ මෙතෙක් කල් දන්නේම නැති පාරක්. අර පුද්ගලයාට ඉලක්කය කරා යන්න පාර කියලා දෙනකොට කොච්චර හරියට කියන්න ඕනේද? එහෙමනම් පින්නතනේ සංසාර ඉවර කරන්න යන්න කියලා දෙන පාර මොන තරම් නිවැරදිව කියන්න ඕනේද? මොන තරම් හරියට කියන්න ඕනේද? අරක පෙනි යන පාරක්, මේක නොපෙනී යන පාරක්. එහෙනම් පහසු වෙයිද ඒ පාර කියලා දෙන්නේ? ආන් ඒකයි මං කිව්වේ මේ ධහම දේශනා කරන්න කිසි සුදුසුකමක් ඇත්තෙම නැහැ කියලා. නමුත් මේ ලෝකේ ඉන්න ධර්මදේශකයන් වහන්සේලා මොකවත්ම දන්නේ නැති ජනතාවකට අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේගේ කරුණාව තියෙන හින්දා ධර්මයක් දේශනා කරනවා. අනුකම්පාව නිසා. ඒකයි සඳහන් කළේ වෙන කල යුත්තක් නැති හින්දා දේශනා කරනවා කියලා. ඒ තරමටම මේ ධර්ම රත්නය හරි ගැඹීරයි. ඒ තරමටම ධර්ම රත්නය හරිම සිවුම්. තේරුම් ගන්න ප්‍රඥාව මෙහෙව්වේ නැත්නම් හරි අමාරුයි. ශ්‍රද්ධාව තිබුණේ නැත්නම් වටහා ගන්න බෑ. ශ්‍රද්ධා ගෞරව පෙරදරි කරගෙනම මේ ධර්මයේ මනාව ප්‍රගුණ කරගන්න ඕනේ. පින්නතුනි ධර්මය දේශනා කරනවා කියලා කවදාවත් අපිට හිතෙන දේවල් ශ්‍රාවකයට දේශනා කරලා හරියනවද? කවදාවත් හරියන්නේ නැහැ. ශාස්ත්‍රුන් වහන්සේගේ නික්ලේශී හද මණ්ඩලයේ ඉපදිච්ච ධර්මරත් ඉපදිච්ච දෙයටයි ධර්මය කියලා කියන්නේ. ඒ ධර්මයයි ලෝකයට දේශනා කරන්න ඕනේ. ඒ ධර්මයටයි පුළුවන් ලෝකයේ නිවන් දොර අරින්න. සසර කෙරවල කරන්න. ආන් එහෙම නිසා මනාව ධර්මයේ දේශනා කරන්නත් ඕනේ. මනාව ධර්මයේ තේරුම් ගන්නත් ඕනේ. කොච්චර හොඳට දේශනා කළත් අහන කෙනා වැරදියට අහනවා නම් වැරදියට වටහා ගන්නවා නම් ඒත් ඔවුන්ට යහපතක් නැති බවයි සඳහන් කළ යුත්තේ. අවුරුදු ගණනාවක් තිස්සේ ලෞකික දේවල් ඉගෙන ගන්න අපි වැය කරපු කාලය අපි කල්පනා කරන්න ඕනේ ධර්මයේ ඉගෙන ගන්නත් වැය කරලා තියෙනවද කියලා. ධර්මයේ ඉගෙන ගන්නත් කැප කරලා තියෙනවද කියලා. ආන් එහෙම කැපකිරීමක් නැති නිසා අපිට මනා වැටහීමක් හම්බ වෙලත් නැහැ. පිළිතුරේ සඳහන් කළා බණ අහන්න පොතපත කියවන්න යම් කෙනෙක් ධර්මයෙන් පෝෂණය වෙනවා. නමුත් ශ්‍රද්ධාව නැති අය කියලා කියන්නේ බණක් අහන්න එන්න කියහම ඒ අය කියන්නේ අපිට නාස්ති කරන්න කාලයක් නැහැ කියලා. බණ පොතක් බලන්න යන් කියලා කියහම ඒ අය කියන්නේ අපිට ඊට වඩා වැඩ තියෙනවා කියලා.
සසර ගැන මොකවත් දන්නේ නැති අන්ත අසරණ පිරිසකට අනුකම්පා කරන්නම වටිනවා. පින්නතනේ S2 පියාගෙන කොහේ හරි ඉඳගෙන හිටියහම කවදාවත්ම හිතන්න හොඳ නැති කියලා. ඒකෙන් කවදාවත්ම අපි හොයන මඟ හොයන්නත් බෑ. මේ S2 පියාගෙන කළ යුතු කාර්ය පිළිබඳවවත් හරියට දන්නෙත් නෑ. ඒක දැනගෙනමයි වාඩි වෙන්න ඕනේ කියලා අපි මුල් දේශනාවකත් සඳහන් කළා. දැනගන්න කොහෙද කරුණ තියෙන්නේ? ඒ කරුණ තියෙන ත්‍රිපිටකයේ සහට්ට කතාවේ. ධර්ම රත්නයේ ඇතුලේ. ඒ කරුණ ජීවිතයට බද්ධ කරගන්න හොඳට සත්පුරුෂයන්ගෙන් බණ අහන්න ඕනේ. වෙනතිනේ මේ බුද්ධ ධර්ම අපි දන්නේ නැහැ කියලා සඳහන් කළේ ඒකයි. නමුත් බෞද්ධ කියලා අපි හිතාගෙන ඉන්නවා 100%ක්ම. නමුත් ධර්ම ගෞරවය ඇත්තෙම නැහැ. මේ ධර්මය මේ ශාසනය විනාශ කරන්නේ වෙන කවුරුවත්ම නෙමෙයි කියන කාරණාව බුදුරජාණන් වහන්සේ මනාවම දැනගෙන දේශනා කරලා තියෙනවා. මේ ශාසනය විනාශ කරන්නේ මේ තුලින්ම උපන් අය. ගහ මරලා දාන්නේ ගහේම හැදිච්ච පණුව. අන්න ඒ නිසායි මේ ධර්ම රත්නය අපිම විනාශ කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නෛර්යානික ධර්මයට ගෞරවය අපි තුලමයි යට. හිතාගෙන ඉන්නවා 100%ක්ම මුලින් කිව්වා වගේ මම බෞද්ධ කියලා. නමුත් වෙනදෙනී අපි සමහර වෙලාවට එක සිල් පදයක්වත් ආරක්ෂා කරන්නේ නැහැ. එක සිල් පදයකවත් අපි පිළිහිටලා නැහැ. ධර්මයට විරුද්ධ වෙලා තියෙන්නේ වෙන අය නෙමෙයි මුලින්ම අපිමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ප්‍රාණඝාත කරන්න එපා කියලා. ප්‍රාණඝාත කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළාට අපි ඕන තරම් ප්‍රාණඝාත කරනවා. එතකොට අපි ධර්මයට විරුද්ධද නැද්ද? හොරකම් කරන්න එපා කියලා දේශනා කරලා තිබුණට අපි ඕන තරම් හොරකම් කරනවා. අපි ධර්මයට විරුද්ධද නැද්ද? වැරදි කාම සේවනයේ මුසාව සුරාව එපා කියලා තිබුණට අපි ඕන තරම් මේ දේවල් වල යෙදෙන්නේ නැද්ද? අපි ඕන තරම් මේ දේවල් කරනවා. බුදුරජාණන් වහන්සේගේ වචනයට 100%ක්ම ගරු කරන කෙනා තමයි හැබෑම ශ්‍රාවකයා වෙන්නේ. අපි හිතාගෙන ඉන්නවා අපි හැබෑම ශ්‍රාවක කියලා. අපි හිතාගෙන ඉන්නවා අපි හැබෑම බෞද්ධ කියලා. නමුත් අපි හිතන දේ හරියටම වෙලා නැහැ. ඒ නිසා මොන තරම් ලොකුවට දන් දුන්නත් සුගතිගාමී වෙන්නේ නැහැ කියලාම දේශනා කළා. ලක්ෂ ගණන් කෝටි ගණන් වියදම් කරලා දෙන්න පුළුවන්. සුගතියට නම් යන්නෙම නැහැ. එහෙනම් කවුරු වෙලා උපදිනවද? තෙරිසන් වෙලා උපදින්නේ ඉඩ කඩම වැඩි. හැබැයි දන් දීපුවා ඕන තරම් ලැබෙනවා. යමෙකුට අවශ්‍යතාවයක් තියෙනවා නම් මරණින් පස්සේ ආය මනුෂ්‍ය වෙන්න නැත්නම් සුගතිය උප්පත්තිය ලබන්න ඔවුන් මොනවද කරන්න ඕනේ? ඔවුන් සිල් රකින්න ඕනේ. ඔවුන් සීලේ මත පිහිටන්න ඕනේ. සුගතියට ගෙනියන එකම මාවත සීලයමයි පිළියෙල කරලා තියෙන්නේ. සීලේ මතමයි ගොඩ නැගිලා තියෙන්නේ. ඒ කියන්නේ දන් දෙන්න එපා කියන එකද? නෑ, සුගතියේ ඉපදිලා දුකක් නැතුව කාලා බීලා ඉන්න ඕන නම් දන් දීලා තියෙන්න ඕනේ. උපදින තැන තීරණය කරන්නේ සීලයයි. ඉපදුනාට පස්සේ ලැබෙන දේ තීරණය කරන්නේ දානයයි. අන්නේ සඳහා අවම වශයෙන් තිසරණ සහිත පන්සිල්වත් තිබුණොත් මනුලව නැත්තම් දෙව්ලොව උපදින්න පහසුයි. අවමය තිසරණ සහිත පන්සිල්වත් තිබිය යුතුමයි කියන කාරණාව විශේෂයෙන් තහවුරු කරනවා. ඒ වුණාට කීයෙන් කී දෙනාද මේ වචනයට ගරු කරන්නේ? කොච්චර දේශනා කළත් කොච්චර පැහැදිලි කළත් කොහොම කරුණු දැක්කුවත් ශ්‍රද්ධාව නැති නිසා ඒ වචනේ මත පිහිටන්න හිතෙන්නේ නැහැ. ශ්‍රද්ධාව නැත්තම් මේ ශාසනයේ අල්ප මාත්‍රයක්වත් ඉස්සරහට යන්නත් බෑ කාටවත්.
අංගින්දා පන්සිල් වල ඉඳලා ඉහළට තියෙන සීලය එම සීලේ ආනිසංසයට දායාද වෙන්න කියලායි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒකයි ශාස්ත්‍රීය දායාදේ. මේ සිල් ආරක්ෂා කරාම මොනවද ලැබෙන යහපත් ප්‍රතිඵල? අන්න ඒ ප්‍රතිඵලයට ඔබ දායාද වෙන්න. ඒ ප්‍රතිඵලයට දායාද වෙච්ච ඔබේ මෙලව පරලෝ දෙකම සුවපත්. මරණ මංචකය ඊටාම ශ්‍රේෂ්ඨයි. ඒ මරණ මංචකයේ දුකින් තොරයි. සතුටින් ප්‍රීතියෙන් හැම වෙලාවෙම බරයි. ධර්ම ශ්‍රවණය කරලා ඒ මත ජීවිතේ හික්මවල එයින් ලැබෙන ආනිසංසයට දායාද වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් පින්තුනි අපි කල්පනා කරලා බලන්න ඕනේ අපි ඒට දායාද වෙන්න මේ වෙනකොට හිතලා තියෙනවද කියලා. එහෙම නැත්නම් අද ඉඳලා තීරණය කරනවද කියලා. ඔබ අද තීරණය කළොත් ඔබ අද පටන් ගත්තොත් ඔබ ශාස්ත්‍රුන් වහන්සේගේ දායාදයට හැබෑම උරුමකම් කියන කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ධර්මයේ අනුකම්පාව නිසායි කියලා අපි හැමෝම දන්නවා. ධර්මයේ දේශනා කරන්න කලින් හිතනවා යම් කුල පුත්‍රයෙක් ශික්ෂා පදවලට කැමති නම් මේ ධම්මදායද ප්‍රතිපදාව ශික්ෂා පද පැනවීමක් වගේ. ධම්මදායද ප්‍රතිපදාව ශික්ෂා පදයක් හැටියට කොහෙවත් නැහැ කියලා සඳහන් කළා. නමුත් පැහැදිලි කරනවා ඊළඟට යම් කුල පුත්‍රයෙක් ශික්ෂා පදවලට කැමති නම් මේ ධම්මදායද ප්‍රතිපදාවත් ශික්ෂා පදයක් වගේමයි කියලා. ශ්‍රද්ධාවන්තයාට කැමති කෙනාට. හරියට පින්නතුනි නගර ద్వාරයේ ඇති විශාල කණ්ණාඩියක් වගේ කියලා. මේ කතාව ඇතුලේ කියනවා අතීතයේ නගරය කොච්චර ලස්සනද කියලා. අපි අදත් දකිනවා ලොකු වංගුවල කණ්ණාඩි සවි කරලා තියෙනවා. එහා පැත්තෙන් එන වාහනේ පේන්න ඕන නිසා. නමුත් මෙතන කියනවා අතීතයේ නගරයට ඇතුල් වෙන තැන පුද්ගලයාගේ මුළු සර්වාංගයම පේන කණ්ණාඩි තිබුණා කියලා. ඒ කණ්ණාඩිය ළඟට ගිහිල්ලා අපි මොකද කරන්නේ? අඩුපාඩු හදාගන්නවා. රජුරුව වුණත් රාජාභරණ පැලඳලා ඔටුන්න හිසේ පැලඳගත්තාම ඔටුන්න ඇදයි නම් අවලස්සනයිනේ. ආභරණ එහෙම් මෙහෙම් පැටලිලා උරපත්ත දිගත් කොටසක් ගිහිල්ලා පිටිපස්සෙන් බෙල්ල දිල්ල නැතු ඒ පැත්තට ටිකක් එල්ලෙනවා. ඒකට කැතයිනේ. ඇඳුම එහෙම වෙලා නම් ගැලපෙන්නේ නෑනේ. නමුත් ඒ ඔක්කොම හදාගන්නේ කොහෙන් බලලාද? කැඩපතින් බලලා. එහෙනම් කැඩපතින් බලලා තමන්ගේ අඩුපාඩු ටික හදා ගන්නවා. ලස්සන දියුණු නගරේ ඒ කාලේ තිබ්බා කියලාම සඳහන් කරනවා. මේ වාගේ විශේෂිත සලකුණු වලින් යුක්තයි. ඕනෑම කෙනෙකුට තමන්ව ප්‍රතිවේක්ෂා කරලා දෙනවා. මොකින්ද තමන්ව ප්‍රතිවේක්ෂා කරලා දෙන්නේ? කණ්ණාඩියෙන්. තමාව ප්‍රතිවේක්ෂා කරනවා. කොහොමද ප්‍රතිවේක්ෂා කරවන්නේ? අඩුපාඩු ටික මෙනෙහි කරනවා. කැඩපත ළඟට ගිහිල්ලා සරුවාංගෙම පේනවා. කැඩපත ඉස්සරහ අපිට හිටගෙන තමන්ටම කතා කරන්න බැරිද තමන්ගේ නම කියලා? මගේ නම කියලා මටම කතා කරන්න පුළුවන්. කතා කරලා අහන්න පුළුවන් නම කියලා. ඔබ සමාජයේ පෙනී හිටින්නේ මේ විදිහයි. ගෙදර ඉන්නේ මේ විදිහයි. ළමයින්ගේ ඉස්කෝලේට යනකොට යන්නේ මේ විදිහයි. තනියමම ඉන්නකොට මේ විදිහයි. තමන්ට තමන්ගෙම ඇහියේකි. ඔබ ඇත්තටම වංචාකාරයෙක් නේද? ඔබ ඇත්තටම අපරාධකාරයෙක් නේද? ඔබ ඇත්තටම බොරුකාරයෙක් නේද? ඇත්තටම මායාවක් නේද මේ තියෙන්නේ? ඔබ කරගෙන යන්නේ අපූර්ව රංගපෑමක් නේද? කාගෙන්ද අහන්නේ? තමන්ම
තමන්ගෙන්ම අහනවා. හැබැයි තව කෙනෙකුට අහන්න පුළුවන්. ඔබ තුනුරුවන්ට කීකරුයි නේද? ඔබ භාග්‍යතුන් වහන්සේ පිළිබඳව මනා ශ්‍රද්ධාවකින් යුක්තයි නේද? ඔබ හරි බයයි නේද සතර අපායට? ඒ බය හින්දා නේද මෙහෙම කටයුතු කරන්නේ? අපායට බය හින්දා තමයි ශ්‍රද්ධාවෙන් කටයුතු කරන්නේ. සසරින් එතර වෙන්න. එහෙනම් තමන්ගෙන්ම එහෙම අහන්නත් පුළුවන්. මේ දෙපැත්තටම තමව ප්‍රතිවේක්ෂා කරනවා මොකක්ද? කැඩපත. අන්න ඒ නිසා තමන් කවුද? මේ ඉන්න විදිහ හොඳද? යන විදිහ හොඳද? යන ගමන කොහොමද? ඔක්කොම දැනගන්න පුළුවන්. ප්‍රතිවේක්ෂා කරාම. පින්නතනි අන්න ඒ වාගේ මේ ධම්ම දායාද ප්‍රතිපදාව තුළින් තමන්ගේ වැරදි දැකලා ඒ වැරදි නිවැරදි කරගන්නවා නම් යම් කෙනෙක් ආන්ගේ පුද්ගලයා මේ ලෝකේ හරි ශ්‍රේෂ්ඨයි. සඳහන් කරනවා අන්න ඒ වගේම මේ ශික්ෂාකාමී කුල පුත්‍රයෝ තමන්ගේ උත්සාහයේ ඇති හැටි දැකලා ප්‍රමාණය දැකලා පූර්ණේ කරගන්න එකට කියනවා මණ්ඩන කියලා. ශික්ෂාකාමී කුල පුත්‍රයෝ තමන් දිහා මනාව බලලා තමන්ගේ අඩුපාඩු ටික වහනවා. අඩුපාඩු ටික වහලා තමන් පූර්ණේ වෙනවා. ඒකට මොනවද කියන්නේ? මණ්ඩන. අපි අටසිල් ගන්නකොට නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන. අඩු තැන් පුරවන්නෙත් නැහැ, වැඩි තැන් අඩු කරන්නෙත් නැහැ. එහෙනම් මණ්ඩන අඩුපාඩු තැන් වහලා දානවා. අඩුපාඩු තැන් වහලා දානවා කියලා මෙතන සඳහන් කළේ. අතන අඩු තැන් පුරවන්නෙත් නැහැ, වැඩි තැන් අඩු කරන්නෙත් නැහැ කියලා කිව්වේ. මේ රුව ලස්සන ඇති කරගන්න, ලප කැලලි වහගන්න, රැලි වැටුන තැන් වහගන්න, වලගොඩලි පුරවගන්න ඉන්තරු කරන්නේ නැහැ කියන එක. සැබෑ මිනිහා සැබෑ විදිහටම ඉන්නවා කියන එක. එතකොට මෙතන සඳහන් කළේ මේ ශික්ෂාකාමී කුල පුත්‍රයෝ තමන්ගේ අඩුපාඩු දැකලා පූර්ණේ කරගන්න එකට කියනවා මණ්ඩන කියලා. අඩුපාඩු පූර්ණේ කරනවා. මොන අඩුපාඩුද? සීලයේ තියෙන අඩුපාඩු, ප්‍රතිපදාවේ තියෙන අඩුපාඩු, දානයේ තියෙන අඩුපාඩු, පැවැත්මේ තියෙන අඩුපාඩු ඔවුන් වහගන්නවා, පූර්ණේ කරගන්නවා. මෙන්න මේ කුල පුත්‍රයෝ අර කණ්ණාඩියෙන් තමන්ගේ සර්වාංගයම පෙන්වුවා වගේ සඳහන් කරනවා මේ ධම්මදායාද ප්‍රතිපදාව තුළින් තම අඩුපාඩු මනාව දැකලා එය නිවැරදි කරගෙන ඊටාම ඉක්මනින් ඉපදීම මුල් කරගත්ත සියලුම දුක් දුරු කරලා නිවනට යනවා කියලා. මොන ප්‍රතිපදාවෙන්ද දෙතෙන්ට යන්නේ? ධම්මදායාද ප්‍රතිපදාවෙන්. අන්න ඒ නිසා දේශනා කළා මහණෙනි ආමිෂයට නොව ධර්මයටම දායාද වෙන්න. මොනවද පින්නතුනි මෙතන ධර්මය කියන්නේ? ඒකට සඳහන් කළා පරියාය ධර්මේ හා නිෂ්පරියාය ධර්මේ කියලා. ආමිෂයට දායාද වෙන්න එපා, ධර්මයට දායාද වෙන්න. මොනවද? නිෂ්පරියාය ධර්මේ සහ පරියාය ධර්මේ. මොනවද එතකොට මේ පරියාය කියලා කියන්නේ? ක්‍රමවේදය. පරියාය කියලා කියන්නේ ක්‍රමවේදය. ක්‍රමවේදයක් තුලින් ලැබෙන ධර්මය පරියාය ධර්මය. නිෂ්පරියාය ධර්මය කෙලින්ම ලැබෙන ධර්මය. මොකද්ද මේ කෙලින්ම ලැබෙන ධර්මය කියලා කියන්නේ? නව විදයි කියලා දැක්වුවා ඒක. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත්. ඔකේ තව හතරක් තියෙනවා. සෝවාන් මග, සෝවාන් ඵල,
සකදාගාමි මග, සකදාගාමි ඵල, අනාගාමි මග, අනාගාමි ඵල, අරිහත්. නව විදයි. සඳහන් කළ ආන්ගේ නිසා මෙන්න මේ නව විද ධර්මයයි එය නිවන අරමුණු කරගත් කෙලින්ම ධර්මයයි. ඒකට කියන්නේ මොන ධර්මය කියලාද? නිෂ්පරියාය ධර්මය කියලා. යමෙක් සෝවාන් නම්, යමෙක් සකදාගාමී නම් ඔහු කෙලින්ම ගමන් කරන්නේ කොහාටද? නිවන හොයාගෙනම ගමන් කරනවා. ආපහු සතර පායට යන ස්වභාවයක් නැහැ. තමන්ගේ සසර භවයෙන් වැහෙනවද? භවයෙන් වැහෙන්නේ නැහැ. ඒ භවයෙන් වැහෙන්නේ නැහැ කියලා සඳහන් කළේ. සෝවාන් කෙනෙක් මරණයටපත් වුනහම ආයෙත් මනුලව ඉපදුනොත් ආයෙත් මුලින් ඉඳලා සෝවාන් වෙන්න ඕනද? නෑ, සෝවාන්ම තමයි. පුංචි කාලේ වැටහෙන එකක් නෑ. නමුත් ඊතාලාබාලවදී පටන් සෝවාන් ආර්යයන් වහන්සේ අතින් යම් සිල්පදයක් නොකැඩෙන්නේද? ඒ සිල්පද එකක්වත් කැඩෙන්නේ නැහැ. අන්න ඒක නිසා අපාය පැත්තට කවදාවත් හැරෙන්නෙම නැහැ. කෙලින්ම ධර්මය ඒක නිවන පැත්තටමයි තියෙන්නේ. ඒකට කියව නිෂ්පරියාය ධර්මය කියලා. පරියාය ධර්මය. මෙතන පරියාය ධර්මය කියලා කියන්නේ ක්‍රමවේදයක් තුලින් ලැබෙන ධර්මය. මොන ක්‍රමවේදයේද? සෝවාන් වීම උදෙසා, සකදාගාමීම උදෙසා, අනාගාමි වීම, අරිහත් වීම උදෙසා අපි කරන්නා වූ යම් කිසි පින්කම් සමුදායක් තියෙනවා. සිල් ගන්නවා, දන් දෙනවා, භාවනා කරනවා, නැති බැරි අයට උදව් කරනවා, වෙහෙර විහාර හදනවා, බෝධි රෝපණය කරනවා, බෝධි ප්‍රාකාර හදනවා, රෝහල් හදනවා, පාසල් හදනවා. මේ නොයෙක් දේවල් කර අපි සසරට මොනවද එකතු කරන්නේ? කුසල් එකතු කරනවා. මේ කුසල් එකතු කරන එකේ අවසාන බලාපොරොත්තුව ඵලය මොකද්ද? සෝවාන් ආදී මාර්ගඵල ලැබලා නිවනට වැඩම කරන එක. එහෙමනම් ඒ උතුම් මගඵල ලබන්නේ මග හදන එකට කියනවා පරියාය ධර්මයේ ක්‍රම වේදයක් තුලින් නිවනට යන්න පාර හදනවා. නමුත් මගඵල ලැබලා නම් ඒක කෙලින්ම ගමන් කරනවා නිවනට. නිෂ්පරියාය ධර්මයේ සහ පරියාය ධර්මයේ කියලා සඳහන් කළා. යම් කෙනෙක් සසරින් එතර වීම අරමුණු කරගෙනම කරන කුසල් හා සසර දික් කරන කුසල් ආදී වශයෙන් කුසල් ක්‍රම දෙකයි. සසර දික් කරන කුසලුත් තියෙනවලු. හැබැයිවටම කුසල් කියන්නේ සසර දික් කරන කුසල්. මනුස්ස ලෝකේ හොඳටම පින් කරලා දිව්‍ය ලෝකේ ඉපදෙනවා. ආයුෂ හරි දීර්ඝයි. දිව්‍ය ලෝකේ ඉපදිච්ච කෙනෙක් ඒ දෙවියගේ උපතයි මරණයයි අතර මනුලව උපන්න කෙනෙක් කී පාරක් ඉපදී මැරෙයිද? තාවතින්සේ ආයුෂය අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක්. තුසිතේ ආයුෂය අවුරුදු 57 කෝටි 60 ලක්ෂයක්. ඔය අවුරුදු 57 කෝටි 60 ලක්ෂයක් අතර ඔබයි මමයි කොයිතරම් ඉපදිලා මැරෙයිද? නමුත් දෙව්ලොව ගියහම දීර්ඝායුෂයි මහබෝසතාණන් වහන්සේ කෙනෙක් දෙව්ලොව ඉපදුනාම ඉතා කෙටි කාලයකින් තීරණය කරනවා මම තව කුසල් කරන්න, දන් දෙන්න, පාරමී පුරන්න මනුලව යා යුතුයි. තමන්ගේ අදහසින්ම දෙව්ලොවින් චුත වෙන්න පුළුවන්. වැඩි කල දෙව්ලොව ඉන්නේ නැහැ, පාරමිතා පුරන්න ආපහු වෙනවා. නමුත් සාමාන්‍ය දෙවියෙක් එහෙම නැහැ. අවුරුදු කෝටි ගණන් මුළු ජීවිත කාලයේම දිව්‍ය ආයුෂයම භුක්ති විඳිනවා. ආයේ මනුලව ඇවිල්ලා පින් කරනවා. සමහරට ඒ ආයුෂ භුක්ති විඳලා ඉවර වෙනකොට දෙව්ලොවින් චුත වෙලා කෙලින්ම කොහේ යනවද? නිරේටම ගිහිල්ලා උපදින්න තියෙන අවස්ථාවක් බොහොම වැඩි. එහෙනම් සසර දික් කරගන්න කුසල් ආදී වශයෙන් කුසල් ක්‍රම දෙකයි. මොනවද ක්‍රම දෙක? සසරින් එතර වීම අරමුණු කරගෙන කරන කුසල්, සසර දික් කර ගැනීම සඳහා කරන කුසල්. සසරින් එතර වීම අරමුණු කරගන්න කරන කුසල් වලට කියන්නේ අපි
සිල් සමාදන් වෙනවා. සිල් ගුණ පූර්ණේ කරගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගය තුල හොඳටම පිහිටනවා. ශ්‍රද්ධාව ගෞරවය දියුණු කරගන්න. ඒ තුලින් ඔහු වහවහ උත්සාහ කරන්නේ මේ සසරින් එතර වීම සඳහායි. සීලෙන් ගුණයෙන් පෝසත් වෙනවා. යම් කෙනෙක් දන් පෙම් පූජා කරලා මුලින් කියාපු හොඳ වැඩ කරලා යහපත් කර්මාන්ත කරලා සුගතියෙන් සුගතියට අති දීර්ඝ කාලයක් ඇවිද යනවා. කෙනෙක් මනාව බණ අහලා සිල් මත පිහිටලා භාවනා කර කර ඉක්මනට සංසාරයෙන් එතර යන්න පාර හදනවා. නමුත් මේ දෙකම කුසල. ඊළඟට පින්නතුනි සඳහන් කළා මේ ක්‍රම දෙකම භාග්‍යතුන් වහන්සේගේ සිත තුලයි උපදින්නේ. ඒ නිසායි මේකට බුද්ධ ධර්මය කියලා කියන්නේ. සසර කෙටි කරගන්න මගත් සසර සැපයෙන් සැපයට යමින් දික් කරගන්න මගත් මේ කාරණා දෙකම උපදින්නේ කොහෙද? භාග්‍යතුන් වහන්සේගේ සිත තුලමයි. සමහර කෙනෙක් වහ ගුණ පුරලා සසර කෙටි කරනවා. සමහර කෙනෙක් දාන ආදී පින්කම් බොහෝ සිද්ධ කරලා සැප විඳ සංසාරේ හුඟක් ඉස්සරහට යනවා. ඉතින් මේ ක්‍රම දෙකම භාග්‍යතුන් වහන්සේම තමයි අපිට කියලා දුන්නේ. අන්න ඒ නිසා සරියුත් මහරහතන් වහන්සේ මොනතරම් ප්‍රඥාවන්තද? නමුත් දේශනා කළා සරියුත් මහරහතන් වහන්සේගේ හිතේවත් ධර්මය නිතරම උපද්දවන්නේ නැහැ කියලා. කෙටියෙන් කිව්වොත් මේ ලෝකේ ධර්මයේ උපද්දවන්න පුළුවන් අය කී දෙනෙක් ඉන්නවද? දෙන්නයි. ධර්මයේ උපද්දවන්න පුළුවන් අය ඉන්නේ දෙන්නයි. ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ සහ පසේ බුදුරජාණන් වහන්සේ. සරියුත් මහරහතන් වහන්සේ ධර්ම දේශනා කළේ තමන් වහන්සේට ධර්මයේ උපද්දවන්න බැරි නම් කවුරු නිසාද? බුදුරජාණන් වහන්සේගෙන් ලැබෙන මාතෘකාවට අනුව උන්වහන්සේ ධර්මයේ දේශනා කළා. නමුත් සාරිපුත්ත අහවල් මාතෘකාවෙන් දේශනාවක් කරන්න කියලා කියහම ඒ දේශනාවට මොනවද කරන්න ඕනි කියන කාරණාව හොඳට සාරිපුත්තයන් වහන්සේට වැටහෙනවා කලින් බුදුරජාණන් වහන්සේගෙන් අහලත් තියෙන හින්දා. ඊළඟට සඳහන් කළා මගඵල ලබන්නත් කෙලින්ම මහා කල්පයක්. එහෙම නැත්නම් සාරිපුත්තයන්ගේ ප්‍රඥාවයි මේ කියන්නේ. මහා කල්පයක් පුරාම වැහපු ඇස්සක වැහි බින්දු ගාන වචනෙන් නැත්නම් ගණනින් ගණන් කරලා කියන්න තරම් ප්‍රඥාවක් තිබුණා. ඊටත් වඩා තව කරුණක් සඳහන් කළා. මහමුගලන් මහරහතන් වහන්සේගේ ඉඳලා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා පෙරටු කරගෙන මේ මුළු විශ්ව ධාතුවේ අනන්ත විශ්වයේ මොන තරම්නම් සත්ව සමුදායක් ඉන්නවද? මේ මහා ප්‍රඥයන්ගේ ප්‍රඥාව ඊතා කුඩා සතාගේ අවබෝධයේ ඉඳලා එකට එකතු කරලා අරගත්තොත් ඒ ප්‍රඥාව එක් කරලා අරගන්නවා. ඒ සියලු දෙනාගේම ප්‍රඥාව භාග්‍යතුන් වහන්සේගේ හැර කොච්චරයි කියලා කියනවද සාරිපුත්තයන් වහන්සේ ළඟ? සරියුත් මහරහතන් වහන්සේගේ ප්‍රඥාවෙන් 12 කලාවෙන් එක කලාවක්වත් නැහැ කියනවා අනික් සියලුම දෙනාගේ ප්‍රඥාව. එහෙනම් මේ මහා පුරුෂයාගේ ප්‍රඥාව තේරෙන්නේ කාටද? ලෞතර බුදු කෙනෙකුටම පමණයි. නමුත් එවන් ප්‍රඥාවන්තයාටවත් ධර්මයේ උපද්දවන්න නම් බෑ. ධර්ම රත්නයේ අයිතිය දෙන්නෙත් නෑ භාග්‍යතුන් වහන්සේ කාටවත්. ධර්ම රත්නයේ අයිතිය භාග්‍යතුන් වහන්සේ සතුමයි. එයි වරදි කියලා. වරද්දයි කියලා. රියදුරෙකුට වාහනේ බාර දීලා වාහනේට ගොඩ වුණාම වාහනේ ඇතුලේ ඉන්න සියලු දෙනාගේම ජීවිත තියෙන්නේ ඒ රියදුරාගේ සැලකිල්ල සහ නොසැලකිල්ලත් එක්ක. සැලකිලිමත් නම් ගියපු විදිහටම ආපහු වෙයි. ඔහු නොසැලකිලිමත් නම් ගියපු අය ආපහු එන එකක් නෑ. මේ ධර්ම රත්නයත් වරද්ද දේශනා කරන්න වුණොත් සසර ඉම හොයාගෙන යන අහිංසක ලෝකයට
සසර කෙරවල දකින්න නම් ලැබෙන එකක් නෑ අති දීර්ඝ කාලයකට. ඒ නිසා හරියටම ධර්මයේ දේශනා කරන්න ඕනේ. මගඵල ලබන්නත් කලින්ම මහා කල්පයක් පුරා වහින වැස්සක වැහි බින්දු ගණන කියන්න පුළුවන් තරම් හැකියාවක් තිබිලත් ඒ කියන්නේ මාර්ගඵල ලබන්නත් කලින්ම තමයි ඒ හැකියාව තිබිලා තියෙන්නේ. මොනතරම් ප්‍රඥාවක්ද? තමන්ට තනියම සෝවාන් වෙන්න බැරි වුණා. ඒ තරම් ප්‍රඥාවක් තිබුණත් සාරිපුත්යන් වහන්සේට තනියම සෝවාන් වෙන්න බැරි වුණානේ. එහෙනම් කොහොමද සෝවාන් වුනේ? සෝවාන් වෙන හැටි අහගෙන තමයි සෝවාන් වුනේ. අච්චර ප්‍රඥාවක් තිබිලා. එතකොට බලන්නකො මේ ශාසනය පෙන්නපු ඒ මගඵල කොහොමද කියලා. ඒ අති උතුම් නිවන කොහොමද කියලා. එතෙන්ට යන්න කොයිතරම් හැකියාවක් අවබෝධයක් දැනුමක් පෙරටු කරගන්න ඕනද කියලා. සඳහන් කළා කාමයන්ගේ ඇලීමකුත් නැහැ. කෙලින්ම ජීවිත 500ක් අත්‍යන්ත බ්‍රහ්මචාරී කියලා. එනම් සඳහන් කළේ මගඵල ලබන්න කලින්ම මහා කල්පයක් පුරාවට වහින වැස්සක වැහි බින්දු ගාන කියන්නත් පුළුවන්. බ්‍රහ්මචාරී ජීවිත කොච්චර ගත කරලා තියෙනවද? ගණන් කරලා කියන්න සීමාවක් බැරි වෙයි. නමුත් සාරිපුත්තයන් වහන්සේ කියන අන්තිම ආත්ම භාවයේ ඒකට කලින් පහුගිය ආත්ම භාව 500ක් එක දිගටම ඉඳලා තියෙන මහාන වෙලා. ආත්ම 500ක්ම මහාන වෙලා මේ 501 සාරිපුත්තයන් වහන්සේ. මේ ආත්ම 500ම අත්‍යන්ත බ්‍රහ්මචාරී කියලා කියන්නේ. ඒ සීලේ තරම හිතා ගන්නවත් බෑ. අත්‍යන්ත බ්‍රහ්මචාරී කියන්නේ ඇයි? තමන්ගේ ශරීරයේ අවයව රාගසිතින් යුක්තව තමන්ගේ අතින්වත් ස්පර්ශ කරලා නැහැ. එක ජීවිතයක්ද? එක දිගටම ආත්ම 500ක්. හිතලා බලන්නකො කොහොමද කියලා. එවන් මහා සීලවන්තයාට තනියම මගඵල ලැබුණද? තනියම මගඵල ලැබුණේ නැහැ. අහගෙන දැනගන්න වුණා. සිල්වත් වගේම ප්‍රඥාවත්. මේ ජීවිතයේ අම්මා තාත්තා ළඟ තිබුණ ධනය කෝටි 80ක්. අන්තිම ජීවිතේ මොනතරම් ධනස්කන්ධයක උරුමකාරයෙක්ද? 80 කෝටියක ධනයට උරුමකම් කියනවා. දෙන්නම්. ඒ කියන්නේ ශරීරත් මුගලන් දෙනම වහන්සේම 80 කෝටියක ධනයට උරුමකම් කියනවා. එක්කෙනෙකුට 80 කෝටිය බැගින්. නමුත් සඳහන් කළා ගිහි ගෙදර ඉන්න කැමැත්තක් තිබුණෙම නෑ කියලා. මේ ධනය මගේනේ, මේ ධනය මටනේ. ගිහිගේ දාලා යන්නේ නෑ කියන අදහසක් නම් ඇත්තෙම නෑ. ගිහිගෙන් පිටවීමම තමයි එකම අරමුණ. අන්නේ හින්දා සඳහන් කළා අපි මේ 80 කෝටියක් කියලා කීවත් ඒ 80 කෝටිය මොනවද? රුපියල්ද? රන් කහවණු. රන් කහවණු 80 කෝටියක්. ආන්ගේ නිසා සඳහන් කළා ඒ තරම් මහා ධනස්කන්ධයක්. පින්තුනි යමෙක් නිවන ප්‍රාර්ථනා කරලා කුසල් කරනවා නම් ඒක හරිම වටිනවා. නිවන ප්‍රාර්ථනා කරලා කුසල් කරනවා. කෙනෙකුට කෙලින්ම නිවන ප්‍රාර්ථනා කරලා කුසල් කරන්නත් පුළුවන්. එතකොට තව කෙනෙකුට මෙතෙන් පටන් නිවන් දකින්න තුරු සාපිපාසාදී දුකක් නොවෙන්න, අනුන් නපුරු දෝෂයක් නොවෙන්න, මිනිස්සුන්ගෙන් සත්තුන්ගෙන් හිරිහැරයක් නොවෙන්න, උල් මුල් කටු වලින් හිරිහැර නොවෙන්න, වැස්සෙන් සීතෙන් පින්නෙන් අවුවෙන් කරදර ඇති නොවෙන්න ඕන තරම් ප්‍රාර්ථනා කර පින් කරන්නත් පුළුවන්.
ඒ විතරක් නෙමෙයි. නිවන් දකින්න තාක්කල් සසර සුවය කොහොම එළඹෙන්න ඕනේද? ඒක ප්‍රාර්ථනා කරලා පින් කරන්නත් පුළුවන්. මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වා. කෙලින්ම නිවනම අරමුණු කරලා පින් කරන්නත් පුළුවන්. නිවනම අරමුණු කරලා පින් කරනවා කියලා කිය. මම මේ කරන කුසල කර්මයේ බලයෙන් සප සහිත ප්‍රතිපදාවෙන්ම නිර්වාණ අවබෝධය සඳහාම ගමන් කරන්න. සප සහිත ප්‍රතිපදාව සප වෙන්න ඕනේ. නිවන ගාවටම ගමන් කරන්න ඕනේ. එහෙම හිතලා පින් කරන්නත් යම් කෙනෙකුට පුළුවන්කම තියෙනවා. අන් එහෙම පින් කරගෙන ගිහිල්ලා සංසාරේ බොහෝම කෙටි කරගන්නත් පුළුවන්. එහෙම නැත්තම් අර අපි මුලින් සඳහන් කළා වගේ ඒ අයටත් මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වා මම නිවනම තමයි අරමුණු කළේ. ඒ නිවන් දක්නා ජාති දක්වා යන ගමනේ මේ දේවල් නම් මට වෙන්න එපා. මොනවද? වසංගත රෝග හැදෙන්න එපා. අවුවෙන්, පින්නෙන්, ජලයෙන්, වැස්සෙන්, හුළඟින් මට කවදාවත් කරදර වෙන්න එපා. මිනිස්යන්ගෙන් කරදර වෙන්නත් එපා. ඊට කුඩාම කූඹියා වාගේ සතාගින්නලා අලි කොටි වලස්සු වාගේ සත්තු දක්වා කාගෙමත් කරදර වෙන්නත් එපා. විසෙන් උලෙන් මුලෙන් ආදීන් කවදාවත් මට කරදර වෙන්නත් එපා. මේ ආදි වශයෙන් හිතලා ප්‍රාර්ථනා කරලා පින් කරන්න පුළුවන්. නමුත් මේ කිසිම කරදරයකට භාජනය නොවි ඊටම ඉක්මනින් නිර්වාණය සාක්ෂාත් කරගන්නයි ඊටම ඉක්මන් භවයක කියලා සඳහන් කළේ. ඊටාත්ම කෙටි කාලයකින් නිවන සාක්ෂාත් කරගන්නත් ඕනේ. එහෙම පින් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් තව පින් කරන්න පුළුවන්. කවදා හරි බුද්ධ ශාසනයක අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමක් බවට පත් වෙන්න. අග්‍ර උපස්ථායකයන් වහන්සේ බවට පත් වෙන්න. 80 මහා ශ්‍රාවකයන් වහන්සේ බවට පත් වෙන්න. ඔය කාලේ ඕන තරම් මගඵල ලබන්න අවස්ථා හම්බෙනවා. නමුත් ප්‍රාර්ථනාව වෙනස්. ධර්මයේ ප්‍රගුණ කරනවා. ප්‍රාර්ථනාව මුදුන්පත් වෙනකන් ඉස්සරහට යනවා. ඒ කාරණාවත් මෙතන විශේෂයෙන් පැහැදිලි කරනවා. අපිට ওই ක්‍රම දෙකම සම්පූර්ණ කරගන්න කැමැති ප්‍රතිපදාවක යන්න කුසල් පූර්ණේ කරන්න බුද්ධ ශාසනයක් ලැබුණාම මහ පුදුම අවස්ථාවක් එළඹිලා තියෙනවා. ඒ අවස්ථාවල් වලින් මනාව ප්‍රයෝජන අරගෙන මේ සසර තරණය කරන්න ලැබිච්ච උතුම් මනුෂ්‍ය ජීවිතයෙන් බුද්ධාන්තරයෙන් කොපමණනම් කුසල් කළ යුතුද? කොපමණනම් කුසල් කළ හැකිද? ඒ සියල්ලම ළඟා කරගන්න ලබා ගන්න අවස්ථාව තියෙනකොට ඒක අහිමි කරගෙන තමන්ගේ ශාරීරික ශක්තිය නැති වුණාට පස්සේ දුකසේම මරණයටපත් වෙනවට වඩා සැපසේම මරණයට යන ජීවිතය ගොඩනගන්න පුළුවන් නම් ඒක තමයි සාර්ථක ජීවිතයක හැටි. අන්න ඒක නිසා අපි හැමෝම උත්සාහ කළ යුතුයි මේ කායික ශක්තිය මහා කල්ප අසංඛ්‍ය 20 ලක්ෂ එකක් තරම් අති දීර්ඝ කාලයක සසර දුක් විඳලා අපිට හොයලා දුන්න මඟ සම්පූර්ණ කරන්න. අපට හොයලා දුන්න මඟ ගමන් කරන්න. අපිට හොයලා දුන්න මාර්ගයේ ආලෝකයෙන් ආලෝකයට යන්න. අපි මේ ශාසනය තුල ආලෝකමත් දීප්තිමත් පුද්ගලයෝ බවට පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට දායාද වෙමින්ම කටයුතු කරන්න. භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, භාග්‍ය වාසනාව උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අදත් මෙම ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ පින්පොත පදනමේ සියලුම සමාජික කල්යාණ මිත්‍රයින්ට සහ
ඔවුන්ගේ පවුල්වල සමාජිකයින්, ඒ වගේම ඔවුන්ගේ නමින් මිය පරලෝකීය ඥාතීන්, ඒ සියලු දෙනාටම පින් අනුමෝදන් කරනවා වගේම දහම් ඔසුව දානය කළ පින්වත් ගෞරවනීය දේශකයන්න් වහන්සේටත් මෙම උතුම් ධර්ම දානමේ පින්කම සඳහා අවස්ථාව උදා කර දුන් කල්යාණ මිත්‍ර දේශප්‍රිය මහත්මයාටත් අවසන් වශයෙන් මේ පින්කම සඳහා සහභාගී වූ සියලුම පින්වතුන්ටත් මෙම දේශනාව පසුව හෝ යම් කෙනෙක් අසනු ලබන්නේද ඒ සියලුම දෙනාටමත් එක ලෙසම මෙම උතුම් සද්ධර්ම දානමය පින් අනුමෝදන් වේවා. ප්‍රාර්ථනා කරන බෝධීන් අමා මහ නිවනින් සැනසෙන්න පින් පොත පදනමේ සත්පුරුෂ පිරිස පින් අනුමෝදන් කළ සියලු දෙනාට ඒ පින් එසේම හේතු වේවා. ආශිර්වාද කළ සියලු දෙනාට රත්නත්‍රි ආශිර්වාදය ලැබේවා. ධම්ම නදී තිත්ත ධර්ම දේශනා මාලාවේ ධම්ම දායාද සූත්‍රය ඇසුරින් සිදු කෙරෙන පළමු දේශනා 4ේම දායකත්වයේ දරමින් රැස් කරගත් සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් ඒ කල්යාණ මිත්‍ර පිරිසටත් ගුරු දෙමව්පියාදීන්ටත් ඊටම ඉක්මන් භවයක ඊටමත්ම කෙටි කාලයකින් සප සහිත ප්‍රතිපදාවෙන් නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීම සඳහාත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සදහවත් කාරුණික පින්නතුනි, අද විහාරස්ථානයේ පැමිණිලා අපේ දේශප්‍රිය මහත්මයා සංවිධානය කරන මේ උතුම් සද්ධර්ම දේශනා මාලාව පටිගත කරන්න කටයුතු සංවිධානය කරගත්තේ රටේ පවතින යම් අපහසුතාවයන් පදනම් කරගෙන. නිරන්තරයෙන් ධර්ම ගෞරවය පෙරදරි කරගෙනම මේ පින්කම් කරන්න කටයුතු කරන නිසා කොතන කළත් ඒ කාරණාව එසේම මුදුන්පත් කරව ගන්න එක එතුමාගේ ඒකායන ප්‍රාර්ථනාව නිසා අදත් ඊටාම ලස්සනට මේ කටයුතු සංවිධානය කරගන්න අවස්ථාව ලැබුණා. ධර්මදේශනාවේ දායකත්වයේ දරන පින්පොත පදනමේ අපේ සත්පුරුෂ පිරිස එතුමාට ලොකු සහයෝගයක් ලබා දෙමින් මේ දේශනා 4කම දායකත්වය ලබා ගත්තා. ඒ දේශප්‍රිය මහත්මයාට සහයෝගයක් ලබා දුන්නා. දේශප්‍රිය මහත්මයා ඒ සියලු දෙනාටම සසර සුවපත් කරගන්න අවශ්‍ය මහා දානය සම්පූර්ණ කරගන්න මහ සත්පුරුෂයෙක් හැටියට අවස්ථාව සපයලා දුන්නා. ඔවුන් තම තමන්ට උපකාර කරගත් අය බවට පත් වුණා. ඒ තුලින් දෙගොල්ලම මහ කුසල් රැස් කරගත්තා. එමනම් අද දවසේ මේ පැමිණිච්ච සියලු දෙනාටම දහවල් ආහාරය සකසලා දෙන්න විහාරස්ථානයේ ඉදිරිපිට වෛද්‍ය නිවසේ මෑණියන් ඒ දූ දරුවන් කටයුතු කරන්නට යෙදුණා. ඒ සියලු දෙනාටම පින්කමට ධර්ම පූජාව බුද්ධ පූජාව වෙනුවෙන් මල් සපයලා දුන්න ඒ තරුණ දරුවන් සියලු දෙනා වෙනුවෙන් නුවර ප්‍රදේශයේ ඉඳලා මේ අවස්ථාවට බොහෝම ශ්‍රද්ධාවෙන් සහභාගී වෙන මේ මෑණිවරු පියවරු දරුවෝ අදත් සහභාගී වුණා. විශාල ප්‍රමාණයක් නුවරින් එකතු වුණත් අද මේ පවතින තත්ත්වය නිසායි සීමිත පිරිසක් සහභාගී වෙන්න ඇත්තේ. ගාල්ල ප්‍රදේශයේ විශාල පිරිසක් සහභාගී වෙන්න හිටියත් අපිට දිනය අවස්ථා කීපයකම එහාට මෙහාට යොදා ගන්න වෙච්ච නිසා මම හිතන්නේ එන්න හිටපු සෑහෙන පිරිසකට අවස්ථාව නොලැබුණා වෙන්න පුළුවන්. නමුත් අපි ඒ ආව නාව සියලු දෙනාම සිහිපත් කරලා ඒ අයටත් මේ මොහොතට උදව් උපකාර කරපු සියලු දෙනාටමත් අද දවසේ අපි රැස් කරගත්ත මේ සියලුම පින් අනුමෝදන් කරවමු. දේශප්‍රිය මහත්මයාට, දයාබරණීය ස්වාමි දියණියටත්, දරු දෙදෙනාටත්, තරමක අසනීප තත්ත්වයෙන් පසු වෙන මෑණියන්ටත්, ඒ වගේම පියාණන්ටත් මේ කුසල ශක්තිය ආශිර්වාදයක් වේවා,
නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදෙසාම හේතු වේවා. ශ්‍රද්ධා සිත තව දියුණු වේවා. කුසල් සිත් පූර්ණේ කරගෙන ලැබිච්ච මනුෂ්‍ය ජීවිතයේ හැබෑම සාධාරණයෙන් සම්පූර්ණ කරගෙන හරි සතුටින් මෙලවින් සමුගන්න මොහොත තහවුරු කරගන්න අවස්ථාව උදා වේවා. පින්පොත පදනමේ අපේ සත්පුරුෂ මහත්වරු සියලු දෙනාටම ඒ අයගේ මව්පියන්ටත් ස්වාමි දියණිවරුන්ට දූ දරුවන්ටත් මේ පුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා. ගාල්ලෙන් නුවරින් සම්බන්ධ වුණ පින්නතුන් සියලු දෙනාටම අපි රැස් කරගත්ත පින් අනුමෝදන් වේවා. මල් කඩලා දුන්න දරුවන්ටත් ආහාර සපයලා දුන්නේ ඒ මව්පියන්ටත් මේ පුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා. පැය 4ක ධර්ම දේශනාව පටිගත කරන්න මාධ්‍යයෙන් සහභාගී වුණ අපේ සහෝදර දමිත් මල්ලිටත් ඒ වගේම දමිත් මල්ලිගේ දයාබරණීය මෑණියන්ටත් මේ පුණ්‍ය ධර්මයන් විශේෂයෙන් අනුමෝදන් වේවා. නුවර ඉඳලා මේ පිරිසත් එක්ක සහභාගී වුණ පින්වත් අපේ සිල් මෑණියන් වහන්සේටත් මේ පුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. හැම කෙනෙක්ම උතුම් ධර්ම දානමේ පින්කමකටයි සහභාගී වුණේ. හැම කෙනෙක්ම රැස් කරගත්ත උතුම් සද්ධර්ම දානමේ කුසලයේ අසීමාන්තිකයි. ඒ කුසල ශක්තිය අපි සියලු දෙනාගේම මෙලව ජීවිත සුවපත් කරත්වා. කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය නිරන්තරයෙන් ළඟා කරත්වා. සියලු දෙනාටම වැස්සෙන්, පින්නෙන්, සීතෙන්, ගින්නෙන්, උෂ්ණෙන්, වසංගත රෝග ආදීන් ඇතිවෙන සියලුම රෝගාබාධ, මිනිස්යන්ගෙන් වෙන කරදර, අමනුෂ්‍යයන්ගෙන් වෙන කරදර, සියලුම සතා සිව්පාවන්ගෙන් වෙන කරදර ඒ සියල්ලක් දූරීභූත වේවා. ඊටාම පහසුවෙන් සිතූ පැතූ දේවල් ලැබමින් නිර්ලෝභී අදහස් පහළ වෙමින් දානීය සඳහා සියල්ල යොදවමින් කුසලයෙන් පූර්ණේ වෙමින් ශ්‍රද්ධාවෙන් දියුණු වෙමින් කටයුතු කරන්න මේ කුසල් හේතු වේවා. අවසානයේ ප්‍රාර්ථනා කරන උතුම් බෝධියෙන් අමා මහ නිවනින් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ශක්තියින් ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපි රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් කෝටි ලක්ෂයක් සක්වලේ සියලුම ආර්යයන් වහන්සේලාට, සත්පුරුෂයන් වහන්සේලාට අනුමෝදන් කළා. මේ වෙලාවෙත් මම රැස් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන්ුත් සහම්පති මහා බ්‍රහ්ම රාජයන් වහන්සේටත්, සනන් කුමාර මහා බ්‍රහ්ම රාජයන් වහන්සේටත්, ගටිකාර මහා බ්‍රහ්ම රාජයන් වහන්සේටත්, තිස්ස මහා බ්‍රහ්ම රාජයන් වහන්සේටත්, සුද්ධාවාස වාසී වූද, බ්‍රහ්ම ලෝක වාසී වූද, දිව්‍ය ලෝක වාසී වූද සියලුම ආර්යයන් වහන්සේලාට, සත්පුරුෂයන් වහන්සේලාට හේතු වේවා. මෛත්‍රී මහ බෝසතාණන් වහන්සේට, සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට, සතරවරන් දෙවි මහරජවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. උන්වහන්සේලාගේ පිරිසටත් ඒ කුසල් ලෙසේම අනුමෝදන් වේවා. උන්වහන්සේලාට ඔබට අපට ප්‍රාර්ථනීය බෝධියකින් සැප සහිත ප්‍රතිපදාවෙන් නිවන් ලබන්න මේ කුසල් හේතු වාසනා වේවා කියලා අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භව